ආදරණීය දුවදරුවනි අපි මේ සාකච්ඡා කරමින් යන්නේ උසස් පෙළ ගිණුම්කරණය විෂය යටතේ දෙවන ඒකකය තුල අපි අධ්‍යයනය කරනවා ගිණුම්කරණ සමීකරණය හා එහි වෙනස් වීම. නැතිනම් ව්‍යාපාරයක සිදුවන ගනුදෙනු හා සිද්ධීන් ගිණුම්කරණ සමීකරණය ඇසුරින් විග්‍රහ කිරීම. අපි පසුගිය වීඩියෝ තුලින් එහි අභ්‍යාස කිහිපයක් අපි හැදෑරීම කළා. කොහොමද ගනුදෙනුවක් හෝ සිදුවීමක් ගිණුම්කරණ සමීකරණයේ මූලිකාංග වන වත්කම්, වගකීම්, හිමිකම්, ඒ වගේම ආදායම් හා වියදම් කෙරෙහි බලපාන ආකාරය. මෙතනදී මා කියවා සමහරක් අභ්‍යාස අපට ලැබෙනවා. අපට ගනුදෙනු දෙනවා ව්‍යාපාරයේ වෙච්ච අපට කියනවා මේ ගනුදෙනු වල වෙනස් වීම ගිණුම්කරණ සමීකරණයට බලපාන ආකාරය ලියන්න. ඒ වගේම ඒක අනිත් පැත්තත් වෙන්න පුළුවන්. අපට අභ්‍යාසය තුළ ගනුදෙනු නිසා ගිණුම්කරණ සමීකරණයට ඇති කළ වෙනස් වීම අපට දෙනවා. දීලා අපෙන් අහන්න පුළුවන් මෙතන සිදු වෙලා තිබෙන ගනුදෙනුව මොකක්ද කියන එක. කොහොම නමුත් ඔබ දන්නවා ව්‍යාපාරයක සිදුවන ඕනෑම ගනුදෙනුවක් හෝ සිදුවීමක්ම ගිණුම්කරණ සමීකරණයේ මූලිකාංග වලට බලපෑමක් ඇති කරනවා. ප්‍රධාන මූලිකාංග 3 වත්කම්, වගකීම්, හිමිකම්. පුළුල් වශයෙන් ගත්තොත් වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම් හා වියදම්. ආදායම් හා වියදම් හිමිකම තීරුවේ තමයි වාර්තා කිරීම කරන්නේ. මෙතෙන්දී ව්‍යාපාරයක සිදුවන ඕනෑම ගනුදෙනුවක් හෝ සිදුවීමක ද්විත්ව බලපෑමක් තියෙනවා. බලපෑම් දෙකක් තියෙනවා. ඒ බලපෑම් දෙක සමීකරණයට බලපාන ආකාරය අපි දැන් හඳුනා ගන්නවා. ඉදිරියට තව අභ්‍යාස කිහිපයක් කරනවා. කොහොම නමුත් සෑම ගනුදෙනුවකින්ම පසුව ගිණුම්කරණ සමීකරණයේ සමබරතාවය ආරක්ෂා වෙන්න ඕනේ. ගනුදෙනුවේ වෙනස් වීම වාර්තා කිරීම සිදු කළාමත් සමීකරණයේ දෙපැත්ත සමාන වෙන්නට ඕනේ. වගේම ගනුදෙනුවෙන් පසු ව්‍යාපාරයේ පවතින මූල්‍ය තත්ත්වය, ව්‍යාපාරයේ පවතින වත්කම්, වගකීම්, හිමිකම් වාර්තා කරන කොටත් සමීකරණයේ සමබරතාවය ආරක්ෂා විය යුතුයි. දැන් ළමයි ව්‍යාපාරයක සිදුවන ඕනෑම ගනුදෙනුවක් හෝ සිද්ධියක් ගිණුම්කරණ සමීකරණයට වාර්තා කළයින් පස්සේ මෙන්න මේ ආකාරයට අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ ව්‍යාපාරයක ආර්ථික සිද්ධීන්, කියන්නේ ගනුදෙනු සිද්ධීන්, ආර්ථික සම්පත් හා අයිතිවාසිකම් කෙරෙහි බලපාන ආකාරය. මේ ප්‍රධාන මූලිකාංග 3 තියෙනවා වත්කම්, වගකීම්, හිමිකම් කියලා. ඒතර ඕනෑම ගනුදෙනුවකින් පසුව ඇතිවන තත්ත්වය මෙන්න මේ ආකාර 8ක් මෙහි දක්වලා තිබෙනවා. මේ ආකාර 8න් එක් ආකාරයක් තමයි ගනුදෙනුවකින් පසු ගනුදෙනුවක් නිසා සමීකරණයට බලපාන ආකාරය මේ ආකාර 8න් එකක් වෙනවමයි. පළවෙනි ආකාරය තමයි සමහරක් ගනුදෙනු නිසා ව්‍යාපාරයේ වත්කම් වැඩිවීමක් සිදු වෙනවා. ඊට සමාන අගයකින් වගකීම් වැඩිවීමකුත් සිදු වෙනවා. වත්කම් වැඩි වෙනවා. එයා සමානවම ව්‍යාපාරික වගකීමකුත් වැඩිවීමක් සිදු වෙනවා. වත්කම් හා වගකීම් දෙපැත්තම අගයන් දෙකම සමානව වැඩි වෙනවා. මොන වගේ ගනුදෙනුද? දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් ව්‍යාපාරය භාණ්ඩතක ණයට ගන්නවා. ණය හිමියන්ගෙන් ව්‍යාපාරයේ භාණ්ඩතක ණයට ගන්නවා. මොකද්ද බලපෑම් දෙක කියන්න බලන්න. භාණ්ඩතක ණයට ගත්තාම තොගයේ කියන වත්කම වැඩි වෙනවා. වත්කමක් වැඩි වෙනවා. අනිත් පැත්තෙන් ණය හිමියන්ට ගෙවන්න තියෙන අගය වැඩි වෙනවා. ඒ කියන්නේ වගකීමකුත් වැඩි වෙනවා, වත්කමකුත් වැඩි වෙනවා. ඒතකොට ඒක ආකාරයක් සමීකරණයට බලපානවා. දෙවෙනි ආකාරය වත්කම් වැඩිවීම හා හිමිකම වැඩිවීම. ඒ කියන්නේ සමීකරණයේ විචල්යන් දෙකක් වෙනස් වෙනවා. එක පැත්තක වත්කම් පැත්තේ විචල්යක් වෙනස් වෙනවා. අනිත් පැත්තේ හිමිකම් පැත්තේ විචල්යක් වෙනස් වෙනවා. මොකද උදාහරණයක් අපි ගමු. අයිතිකරු ව්‍යාපාරයට මුදලින් ප්‍රාර්ථන යෙදුවා. අයිතිකරු ව්‍යාපාරයට මුදලින් ප්‍රාර්ථන යෙදුවාම ව්‍යාපාරයේ මුදල් කියන වත්කම වැඩි වෙනවා. ඒතර සමීකරණයේ වත්කමක් වැඩි වෙනවා. වත්කම් පැත්තේ අගය වැඩි වෙනවා. එයා සමානයම හිමිකම වෙනස් වෙනවා ප්‍රාග්ධනය තුලින්. අයිතිකරු ව්‍යාපාරයට මුදල් යෙදුවාම ප්‍රාග්ධනය කියන හිමිකම් අයිතමේ වැඩි වෙනවා. ප්‍රාග්ධනය වැඩි වෙනවා. එයා සමානව මුදල් වත්කම වැඩි වෙනවා. අපි තව උදාහරණයක් ගත්තොත් ආදායමක් මුදලින් ලැබීම. අපි තුන් සේවා ආදායමක් මුදලින් ලැබුණා. මොකක්ද සිද්ධ වෙන්නේ? මුදල් කියන වත්කම වැඩි වෙනවා මේ පැත්තේ. අනෙක් අතට
සේවා ආදායම වැඩිවීම නිසා ආදායම් වැඩි වෙනවා. ආදායම් වැඩි වෙනකොට මොකද වෙන්නේ? ලාභය වැඩි වෙනවා. ලාභය වැඩිවීම හේතු කොටගෙන හිමිකම වැඩි වෙනවා. ඔබ දන්නවා අපි හඳුනාගත් අවස්ථා කීපකදීම හිමිකම වෙනස් වීමට බලපාන ගනුදෙනු හතරයි තියෙන්නේ නේද? මොනවද? අමතර ප්‍රාර්ථන යෙදවීම, ගැළණි සිදු කිරීම, ආදායම් ගනුදෙනු, වියදම් ගනුදෙනු. ඔතන ආදායම් හා වියදම් ගනුදෙනු දෙකම ලාභයට බලපාන ගනුදෙනු. හරි. දැන් බලන්න සමීකරණයේ ගනුදෙනුවක නැති කරන බලපෑම දක්වන තුන්වෙනි ආකාරය වත්කම් අඩුවීම හා වගකීම් අඩුවීම. වත්කමක් අඩු වෙනවා, එයා සමානව වගකීමකුත් අඩු වෙනවා. උදාහරණයක් ගන්න ගනුදෙනුවක් නහීමියන්ට මුදල් ගෙවීම. නහීමියන්ට මුදල් ගෙවුවාම මොකද වෙන්නේ? මුදල් කියන වත්කම අඩු වෙනවා. ඒ කියන්නේ වත්කම් පැත්තේ වත්කමක් අඩු වෙනවා. අනිත් පැත්තේ නහීමියන් කියන වගකීම් අඩු වෙනවා. අපි තව උදාහරණයක් ගත්තොත් බැංකු ණය ආපසු ගෙවීම. බැංකු ණය ආපසු ගෙවුවාම මේ පැත්තේ මුදල් කියන වත්කම අඩු වෙනවා. අනික අතට බැංකු ණය කියන වගකීම අඩු වෙනවා. ඒතර සමීකරණයේ දෙපැත්තම අඩු වෙනවා. හැබැයි වත්කම් සහ වගකීම්. ඊළඟ රටාව තමයි හතරවෙනි රටාව වත්කමක් අඩුවීම සහ හිමිකමක් අඩුවීම. සමීකරණයේ හිමිකම් අයිතමයක් අඩු වෙනවා. හිමිකම වටිනාකම අඩු වෙනවා. ඒ හා සමානව වත්කම් අගය අඩු වෙනවා. අපි උදාහරණයක් ගත්තොත් අයිතිකරු මුදලින් ගැළණි සිදු කිරීම. මොකද සිදු වෙන්නේ? වත්කමක් අඩු වෙනවා මුදල්. ඒ කියන්නේ වත්කම් පැත්තේ මුදල් අඩුවීමක් සිදු වෙනවා. අනෙක් අතට ගැළණි නිසා හිමිකම අඩු වෙනවා. අපි තව උදාහරණයක් ගත්තොත් කඩකුලිය මුදලින් ගෙවීම. කඩකුලිය මුදලින් ගෙවුවාම මුදල් කියන වත්කම අඩු වෙනවා. අනිත් ප්‍රතිඵලය මොකද්ද වෙන්නේ? කඩකුලිය කියන්නේ වියදමක්. ඒතර වියදමක් වැඩි වෙනකොට ලාභය අඩු වෙනවා. ලාභය අඩුවීම හේතු කොටගෙන හිමිකම අඩු වෙනවා. ඒතර වත්කම අඩු වෙනවා, හිමිකම අඩු වෙනවා අවසාන වශයෙන්. ඊළඟ රටාව බලන්න වත්කමක් වැඩි වී වත්කමක් අඩු වීම. ඒ කියන්නේ ගනුදෙනුවේ බලපෑම් දෙකම වත්කම් පැත්තටමයි සම්බන්ධ වෙන්නේ. එක වත්කමක් වැඩි වෙලා තව වත්කමක් එහා සමානව අඩු වෙනවා. අපි උදාහරණයක් ගත්තොත් ණයගැතියන්ගේ මුදල් ලැබෙනවා. අපේ ණයගැතියන්ගෙන් ව්‍යාපාරයට අය විය යුතු මුදල් ලැබෙනවා. ඒතකොට ණයගැතියන්ගේ මුදල් ලැබුණාම සිද්ධ වෙන බලපෑම් දෙක මොකද්ද? මුදල් කියන වත්කම වැඩි වෙනවා. ඒ වගේම ණයගැති කියන වත්කම අඩු වෙනවා. තව උදාහරණයක් අපි ගමු. කාර්යාල උපකරණ මුදලට ගන්නවා. එතකොට මොකද්ද වෙන්නේ? කාර්යාල උපකරණ කියන වත්කම වැඩි වෙනවා. ඊට සමාන අගයකින් මුදල් කියන වත්කම අඩු වෙනවා. ඒ එක රටාවක්. හයවෙනි රටාව බලන්න සමීකරණේ හිමිකම වැඩිවීමක් සිදු වෙනවා. වගකීම අඩුවීමක් වෙනවා. ඒ කියන්නේ වත්කම් පැත්තට බලපෑමක් නැහැ. බලපෑම් දෙකම එන්නේ ස්කන්ධයන් පැත්ත, අයිතිවාසිකම් පැත්තට, ස්කන්ධයන් පැත්තට. අයිතිකරුවන්ගේ හිමිකම වැඩි වෙලා වගකීම අඩුවීමක් සිද්ධ වෙනවා. මොකද්ද මෙතන වෙන්න පුළුවන් ගනුදෙනුව? වගකීමක් අඩු වෙනවා, හිමිකම වැඩි වෙනවා. නහීමියන්ගෙන් වට්ටමක් ලැබෙනවා. ලද වට්ටම්. නහීමියන්ගෙන් ලැබුණු වට්ටම් නිසා, ලද වට්ටම් නිසා මොකද වෙන්නේ? ලද වට්ටම් හේතු කොටගෙන නහීමියන්ට අපි ගෙවන්න තියෙන වටිනාකම අඩු වෙනවා. ඒතර වගකීමක් අඩු වෙනවා. අනිත් පැත්තේ ලද වට්ටම් කියන්නේ මොකද්ද? ආදායමක්. ආදායමක් නිසා ආදායමක් වැඩි වෙනකොට හිමිකම මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඇයි ඒ? ආදායම වැඩි වීම නිසා ලාභය වැඩි වෙනවා. ලාභය කියන්නේ අයිතිකරුගේ අයිතියක්. ඉතින් හිමිකම වැඩි වෙනවා. හොඳයි. ඊළඟ රටාව බලන්න 7 වෙනි රටාව සමීකරණයේ වගකීම් වැඩිවීමක් සිදු වෙනවා. එයා සමානව හිමිකමේ අඩුවීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ වගකීමක් වැඩි වෙනවා. සමීකරණයේ වගකීම් ප්‍රමාණය වැඩිවීමක් සිදු වෙනවා. හැබැයි එයා සමානවම හිමිකමේ අඩුවීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ වගකීමක් වැඩි වෙන්න ඕනේ. ව්‍යාපාර විසින් බාහිර පාර්ශවයන් ගෙවන්න තියෙන වටිනාකම වගකීමක් වැඩි වෙන්න ඕනි. ඊට සමාන්තරව ඒ සමාන අගයකින් හිමිකමේ අඩුවීමක් සිද්ධ වෙන්න ඕනේ. මොන වගේ ගනුදෙනුත් තියෙන්නේ? මේ වගේ ගනුදෙනුවක් බලන්න. නහීමියන්ට පමා පොලී ගෙවීමට සිදුවීම. මොකද පමා පොලී කියන්නේ? දැන් නහීමිය අපට ඒ Tamanට අපි ගෙවන්න තියෙන ණය මුදල ගෙවන්න කාල සීමාවක් දෙනවා. මාසයක් තුල ගෙවන්න ඕනේ, මාස දෙකක් තුල ගෙවන්න ඕනේ ආදී වශයෙන්. අපි ගෙවිය යුතු කාලය පමා කිරීම නිසා නහීමියන්ට මුදල් ගෙවන්න ප්‍රමාද කළොත් ඇතැම් නහීමියන් ඒ පමා කළ කාලය වෙනුවෙන් පොලියක් අපෙන් අය කරනවා. ඒතර ඒ පොලිය කියන අපිට වියදමක්.
අනිත් පැත්තෙන් මේ පොලිය හේතු කොටගෙන නහිමියන්ට ගෙවන්න තියෙන වටිනාකම වැඩි වෙනවා. අපි හිතමු අපි නහිමියන්ට රුපියල් 5000ක් ගෙවන්න තියෙනවා. අපි ඒක ගෙවලා නැහැ. නහිමිය අපි රුපියල් 500ක පොලියක් අය කරනවා. එතකොට දැන් නහිමියන්ට ගෙවන්න තියෙන ගාණ 5000 නෙවෙයි 5500ක් වෙනවා. එතකොට වගකීමක් වැඩි වෙනවා. අනිත් පැත්තෙන් පොලිය කියන වියදම හේතු කොටගෙන ලාභය අඩු වෙනවා. ලාභය අඩු වෙනවා කියන්නේ මොකද්ද වෙන්නේ? හිමිකම අඩු වෙනවා. ඒකට ඒ ප්‍රතිඵල දෙක තුලින් සමීකරණයේ අයිතිවාසිකම් පැත්තේ හිමිකම අඩු වෙනවා, වගකීමක් වැඩි වෙනවා. නහිමියන්ට පමා පොලිය ගෙවීමට සිදුවීම. බලන්න අවසාන රටාව 8 වෙනි එක සමීකරණයේ ඒකත් වගකීම් වලමයි වෙනස් වීම දෙක සිදුවන්නේ. එක වගකීමක් වැඩි වෙලා තව වගකීමක් අඩු වෙනවා. සමීකරණයේම වගකීම් කොටස් දෙකක් සංරචකයන් දෙකක් වෙනස් වෙනවා. එක වගකීමක් වැඩි වෙනවා, තව වගකීමක් අඩු වෙනවා. උදාහරණයක් වශයෙන් බැංකු අයිරාවක් ප්‍රයෝජනට ගනිමින් නහිමියන්ට මුදල් ගෙවීම. නහිමියන්ට මුදල් ගෙවනවා ලාච්චුවේ තියෙන සල්ලි වලින් නෙමෙයි බැංකු අයිරාවක්. බැංකුවෙන් කෙටි කාල ණයක් අරගෙන නහිමියන්ට මුදල් ගෙවනවා. උතර බැංකු අයිරාව කියන වගකීම දැන් වැඩි වෙනවා. හැබැයි මුදල් ගෙවීම හේතු කරගෙන නහිමියන් කියන වගකීම අඩු වෙනවා. නහිමියන් අඩු වෙනවා. බැංකු අයිරාව කියන වගකීම වැඩි වෙනවා. උතර ප්‍රතිඵල දෙකම වගකීම් වලටමයි. උතර ව්‍යාපාරයක සිදුවන ඕනෑම ගනුදෙනුවක් හෝ සිද්ධවීමක් නිසා ගිණුම් කරන සමීකරණයට ඇති කරන බලපෑම මෙම ආකාරයන් 8න් එකක් විය යුතුමයි. මෙම ආකාර 8න් එකක් විය යුතුයි. හොඳයි. බලමු දැන් මේ අපි මේකෙන් අපිට කියන්න කිව්වේ මේ ගනුදෙනු ටික දැන් ඔබට පුළුවන් අපි අර සඳහන් කළ ගනුදෙනු ටික මේ උත්තර ලියන ස්ථානය තුල වාර්තා කිරීම කරන්න. අපි ව්‍යාපාරයක සිදුවන ගනුදෙනු හා සිද්ධීන් ගිණුම් කරන සමීකරණයට බලපාන ආකාරය පිළිබඳව තවත් අභ්‍යාසයක් හදාරමු. අභ්‍යාස අංක 7 පහත දැක්වෙන්නේ කුසුම්සිරිගේ ව්‍යාපාරයේ 2021 ජනවාරි මාසය තුල ජනවාරි මාසයේ පළමු සතිය තුල සිදු ගනුදෙනු වේ. කියලා අපිට දෙනවා ගනුදෙනු 10ක්. එක අයිතිකරු රුපියල් ලක්ෂයක් බැංකුවේ තැන්පත් කරමින් ව්‍යාපාරය ආරම්භ කිරීම. බැංකු ණයක් ගත්තා රුපියල් 50000යි. විකිණීම සඳහා බහඬතක ණයට ගත්තා රුපියල් 20000යි. කඩකොලිය මුදලින් ගෙව්වා 4000යි. සේවා ආදායම් ලැබුණා රුපියල් 12000යි. ගත් මිල හෙවත් පිරිවැය රුපියල් 3000ක බහඬතොගයක් රුපියල් 4000කට මුදලට විකිණීම. ඊළඟට අයිතිකරු සිය පෞද්ගලික ප්‍රයෝජන රුපියල් 2000ක් ආපසු ගැනීම. සේවක වැටුප් මුදලින් ගෙවුවා රුපියල් 2000යි. නහිමියන්ට මුදල් ගෙවුවා රුපියල් 3000යි. කාර්යාල උපකරණ ණයට ගත්තා රුපියල් 15000යි. ඔබෙන් අහනවා ඉහත ගනුදෙනු නිසා සිදුවන බලපෑම පහත සඳහන් ගිණුම් කරන සමීකරණ යටතේ වාර්තා කරන්න. අපිට ගිණුම් කරන සමීකරණ දෙනවා. දැන් මූලික සමීකරණ වශයෙන් අපි හඳුනාගන්නේ වත්කම් සමානයි හිමිකම දන වගකීම්නේ. මෙතන වත්කම් වර්ගත කරලා දක්වලා තියෙනවා. ජංගම නොවන වත්කම් ජංගවත්කම් කියලා. අපි කලින් වීඩියෝ තුලින් වත්කම් වර්ගීකරණය කරන ආකාරය, වගකීම් වර්ගීකරණය කරන ආකාරය කතා කළා. එතකොට මේ පැත්තේ වත්කම් පැත්තේ කොටස් දෙකක් යටතේ වත්කම් වෙනස් වීම වාර්තා කරන්න ඕනි. ඒ වත්කම ජංගවත්කමක් නම් ජංගවත්කම් තීරය වාර්තා කරන්න ඕනි. ඒ වත්කම ජංගම නොවන වත්කමක් නම් ජංගම නොවන වත්කම් තීරය වාර්තා කරන්න ඕනි. කෙටිංකුත් කෙටි කාලන වත්කම් ජංගවත්කම්, දීර්ඝ කාලන වත්කම් ජංගම නොවන වත්කම්. මතකයි? අපි එදා කතා කළා දීර්ඝ වශයෙන්. හිමිකම ඇතුළ වෙනස් වීම හිමිකම තීරුවේ, වගකීම් වල ඇතුළ වෙනස් වීම වගකීම් තීරුවේ වාර්තා කිරීම කළ යුතුයි. දැන් බලනකොට අපිට පුළුවන් මෙහිම මේ ගනුදෙනු වෙනස් වීම මේ සමීකරණ යටතේ වාර්තා කරන්න කිව්වම අපි ඉස්සරහම කරන්න ඕනේ පිළිතුරු ලිවීමේදී මේ සමීකරණය මේ විදිහට ලියා ගන්න ඕනේ. ටිකක් ඉලක්කම් වලින් ඉඳලා ටිකක් ඈත් වචන ඈත් කරලා ලියා ගන්න ඕනේ. මෙන්න මේ ආකාරයට. දැන් මේ තියෙන ජංගම නොවන වත්කම්, ධන ජංගවත්කම්, හිමිකම, ධන වගකීම්. මේ සමාන ලකුණු මැද තියෙනවා. දැන් අපි කරන්න ඕනේ අර එක්කේ ගනුදෙනුව හඳුනාගෙන ඒ ගනුදෙනුවෙන් ඇතිවෙච්ච බලපෑම මෙන්න මේ සමීකරණය තුළ වාර්තා කිරීම. මෙතින්දී හොඳට හඳුනා ගන්න ඕනේ මේ ගිණුම් කරන සමීකරණ යටතේ වාර්තා කරනකොට ඒක තියෙන ආකාර දෙකක්. එකක් ගනුදෙනුවේ වෙනස් වීම වාර්තා කිරීම. ඒ කියන්නේ ගනුදෙනුවෙන් ඍජුවම බලපෑම් ඇති කළ අයිතමයන්ගේ වටිනාකම වෙනස් වූ වටිනාකම ලියනවා. වෙනස් වීම කියන්නේ වැඩිවීම හෝ අඩුවීම. දෙවෙනි රටාව තමයි ගනුදෙනුවෙන් පසු මූල තත්ත්වය දැක්වීම. ඒ කියන්නේ ගනුදෙනුවෙන් පසු වටිනාකම දැක්වීම. ඒකෙන් අදහස් කරන්නේ ගනුදෙනුවේ වෙනස් වීම සිදු වුණායින් පස්සේ මූල තත්ත්වය දක්වන ආකාරය.
දැන් මෙතින්ද මේ අභ්‍යාසයෙන් අහලා තිබුණේ එක් එක් ගනුදෙනුව තුලින් ගිණුම් කරන සමීකරණ අයිතමයන්ට ඇති කරන බලපෑම ලියන්න. ඒ කියන්නේ වෙනස් වීම. ඒතර වැඩිවීම අඩුවීම ධන ඍණ ලකුණු මාර්ගයෙන් වාර්තා කරන්න පුළුවන්. වැඩිවීමක් ධන ලකුණු තුලින් අඩුවීමක් ඍණ ලකුණු තුලින්. හොඳ අපි එක් එක් ගනුදෙනුව බලමු. අපි ඉස්සරහම බලමු නැවතත් පළවෙනි ගනුදෙනුව. මොකද පළවෙනි ගනුදෙනුව අයිතිකරු රුපියල් ලක්ෂයක් බැංකුවේ තැන්පත් කරමින් ව්‍යාපාරයක් ආරම්භීම. එතකොට මොකද වෙන්නේ? බලපෑම් දෙක මට කියන්න. මුදලින් අයිතිකරු රුපියල් ලක්ෂයක් බැංකුවේ තැන්පත් කරමින් ව්‍යාපාරය පටන් ගත්තා නම් බැංකු මුදල් කියන වත්කම බැංකුවේ තියෙන මුදල් රුපියල් ලක්ෂයකින් වැඩි වෙනවා. මුදල් වත්කම කිව්වත් නිවැරදි වඩා බැංකු මුදල් වත්කම කිව්වත් නිවැරදි. බැංකුවේ තියෙන මුදල් ශේෂය රුපියල් ලක්ෂයකින් වැඩි වෙනවා. බැංකු මුදල් කියන්නේ මොන වත්කමක්ද? ජංග වත්කමක්. බැංකු මුදල් නැත්නම් මුදල් කියන වත්කම ජංග වත්කම. එහෙනම් මුදල් කියන ජංග වත්කම වැඩි වෙන්නට ඕනි. අනිත් පැත්තෙන් ප්‍රාග්ධනය වැඩි වෙන්න ඕනේ. අයිතිකරුගේ ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය අයිති වෙන්නේ කොහටද? වගකීම්ද හිමිකම්ද? හිමිකම්. හිමිකම නියෝජනය කරන කරුණු හතරනේ ප්‍රාග්ධනය, ගැනලි, ආදායම් වියදම් නේද? මේක අයිති වෙන ප්‍රාග්ධනයට. එහෙනම් අයිතිකරු මුදලින් ප්‍රාග්ධනය යදුවාම රුපියල් ලක්ෂයක් සිද්ධ විය යුතු දේ මොකද්ද? මුදල් නැමැති ජංගවත්කම වැඩි වෙන්න ඕනි. ප්‍රාග්ධනය කියන හිමිකම වැඩි වෙන්නට ඕනේ. අපි වාර්තා කරනකොට යමුලියමු. මුදල් වැඩි වෙනවා කියන්නේ ජංගවත්කම් නේ. ජංගවත්කම් වැඩි වීම ලක්ෂයයි. ඒ මුදල් කියන එකනේ. අනික හිමිකම වැඩි වෙනවා කියන්නේ ප්‍රාග්ධනය වැඩි වෙනවා කියන්නේ හිමිකම. හිමිකම වැඩි වීම ලක්ෂයයි. අපිට අවශ්‍ය නම් මෙතන වත්කමේ නම ලියන්නත් පුළුවන්. මුදල් කියලා ලියලා ධන ලක්ෂය කියලා ලියන්න පුළුවන්. ඉලක්කම විතරක් ලියුවත් ඇති. ඔන්න පළවෙනි ගනුදෙනුව හා එමගින් ඇතිවෙච්ච බලපෑම. તો සමීකරණ දෙපැත්තම සමාන අගයකින් වැඩි වෙනවා නේද? හිමිකම වැඩි වෙනවා, වත්කමක් වැඩි වෙනවා. අපි ගමු දෙවන ගනුදෙනුව. මොකද්ද? බැංකු ණයක් ලබා ගත්තා රුපියල් 50000යි. බැංකුවෙන් ණයක් ගත්තාම මොකද වෙන්නේ? ප්‍රතිඵල දෙක මට කියන්න. මුදල් කියන වත්කම වැඩි වෙනවා 50000කින්. අනෙක් පැත්තෙන් බැංකු ණය කියන වගකීම වැඩි වෙනවා. බැංකු ණය කියන්නේ මොකද්ද? වගකීමක්. ජංගම නොවන වගකීමක් නමුත් අවසානයේ වගකීමක්. එහෙනම් ප්‍රතිඵල දෙක වත්කම් පැත්තට එක ප්‍රතිඵලයක් මුදල් අනිත් පැත්තෙන් වගකීම් පැත්තට අනිත් ප්‍රතිඵලය බැංකු ණය කියන්නේ වගකීමක්. වත්කම් වල මොන වත්කම්ද? ජංග වත්කම්. එහෙනම් අපි මේක වාර්තා කිරීම කරමු. 50000කින් මුදල් වත්කම් වැඩි වෙනවා. එතකොට ජංග වත්කම් තීරුව ධන 50000යි. අනිත් ප්‍රතිඵලය මොකද්ද? වගකීමක් වැඩි වෙනවා නේ. බැංකු ණය කියන වගකීමක් නේ. වගකීම් වැඩි වීම 50000යි. මුදල් වැඩි වෙනවා, බැංකු ණය වැඩි වෙනවා. අපි යමු ඊළඟ ගනුදෙනුවට. විකිණීම සඳහා භාණ්ඩ තොග ණයට ගත්තා රුපියල් 20000යි. විකිණීම සඳහා භාණ්ඩ තොග ණයට ගන්නවා. ණයට ගැනීමක් කරන්නේ රුපියල් 20000ක භාණ්ඩ ණයට ගන්නවා. මොකද්ද වෙන්නේ? බඩු තොගය කියන වත්කම, බඩු තොගය කියන ජංගම වත්කම වැඩි වෙනවා 20000කින්. අනිත් පැත්තේ ණයට ගත්ත නිසා නහීමියන් කියන වගකීම වැඩි වෙනවා 20000කින්. ඒතර නහීමියන් වැඩි වෙනවා. ඒ කියන්නේ වගකීමක්. තොග වැඩි වෙනවා. ඒ කියන්නේ වත්කමක් මොන වත්කමක්ද? ජංග වත්කමක්. 20000ක නේ. අපි නම් මේක වාර්තා කරමු සමීකරණය තුල. වත්කම් නැත්නම් ජංග වත්කම වැඩි වීම 20000යි. ඒ තමයි තොගනේ. අනික ණයට ගැනීමක් කරන නිසා වගකීමක් වැඩි වෙනවා කියලා කිව්වා. නහීමියන් කියන වගකීම වැඩි වීම 20000යි. ඔන්න තුන්වෙනි ගනුදෙනුවෙන් ඇති වෙන බලපෑම ගිණුම් කරන සමීකරණයට. අපි යමු හතරවෙනි ගනුදෙනුවට. කඩකුලිය මුදලින් ගෙවුවා රුපියල් 4000යි. කඩකුලිය මුදලින් ගෙවනවා. කඩකුලිය ව්‍යාපාර ස්ථානයේ කඩකුලිය මුදලින් ගෙවනවා. මොකද වෙන්නේ? මුදල් කියන වත්කම අඩු වෙනවා රුපියල් 4000කින්. අනිත් පැත්තෙන් කඩකුලිය කියන වියදමක්, ඒතර වියදමක් වැඩි වෙනවා. වියදම වැඩිවීමේ ප්‍රතිඵලය ලාභය අඩු වෙනවා. අපි කතා කළා ඒ ගැන දීර්ඝ වශයෙන්. ලාභය අඩු වෙනවා කියන්නේ හිමිකම අඩු වෙනවා. ඒතර කඩකුලිය මුදලින් ගෙවුවාම අත්වන ද්විත්ව බලපෑම මොකද්ද? අවසාන වශයෙන් ගත්තාම මුදල් කියන ජංගවත්කම අඩු වෙනවා. අනිත් පැත්තෙන්
වියදම් වැඩිවීම හේතු කොටගෙන ලාභය අඩුවීම ප්‍රතිඵලයක් වශයෙන් හිමිකම අඩු වෙන රුපියල් කීයකින්ද 4000කින්. අපි බලමු වාර්තා කරන්න. මුදල් 4000කින් අඩු වෙනවා. කියන්නේ මුදල් කියන්නේ ජංගවත්කම අඩුවීම 4000යි. කඩකුලී කියන වියදම වැඩිවීම නිසා ලාභය අඩුවීම තුලින් හිමිකම අඩු වෙනවා කීයකින්ද 4000කින්. හිමිකම තීරුවට අඩුවීම 4000යි. අපි යමු ඊළඟ ගණතුන පස්වෙනි ගණතුන. සේවා ආදායම් ලැබුණා රුපියල් 12000ක්. ආයතනය ගණතුනකරුවෙකුට සේවාවක් සැපයීම තුලින් ආදායමක් උපයලා තියෙනවා රුපියල් 12000ක. ඒතර මොකද්ද බලපෑම් දෙක උතකොට? මුදල් කියන ජංගම වත්කම වැඩි වෙනවා 12000කින්. අනික අතට ආදායමක් වැඩි වෙනවා. සේවා ආදායමක් වැඩි වෙනවා. ආදායම වැඩි වීම නිසා රුජුවම බලපාන කොහරද? හිමිකමට. ආදායම වැඩි වෙනකොට ලාභය වැඩි, ලාභය වැඩි කියන්නේ හිමිකම වැඩි වෙනවා. ඒතර මුදල් වැඩි වෙනවා 12000කින්, හිමිකම වැඩි වෙනවා 12000කින්. අපි වාර්තා කරමු. මුදල් කියන්නේ ජංගවත්කම తీරු වැඩි වීම 12000යි. අනික ආදායමක් වැඩි වෙනවා කියන්නේ ලාභය වැඩි වෙනවා කියන්නේ හිමිකම වැඩි වෙනවා 12000කින්. පැහැදිලි නේද? හොඳයි අපි යමු 6 වෙනි ගණතුන හඳුනා ගන්න. බලන්න. ගත්මිල නැත්තම් පිරිවැය රුපියල් 3000ක් වූ භාණ්ඩ තොගයක් රුපියල් 4000කට මුදලට වික්කා. ටිකක් දිගයි ගණතුන නේද? භාණ්ඩ විකිණීමක් වෙලා තියෙනවා. ඉතින්දී ගණතුනේ සම්පූර්ණ විස්තර අපිට දෙනවා. පිරිවැය නැත්තම් අපි රුපියල් 3000කට මිලට ගත් තොගයක් 4000කට විකුණනවා. දැන් මෙම ගණතුනුව තුලින් අපට අත්වන ප්‍රතිඵල විග්‍රහ කරනකොට බලන්න මොකද වෙන්නේ. පිරිවැය 3000ක තොගයක් 4000කට වික්කාම තොගය කියන වත්කම මොකද වෙන්නේ පැහැදිලිව අඩු වෙනවා. තොගය වික්කන්නේ අඩු වෙනවා. හැබැයි අඩු වෙන්නේ අපේ විකුණු තොගේ පිරිවැය කීයද? 3000. එහෙනම් 3000ක තොගයක් අඩු වෙනවා. තොග අඩුවීම 3000යි. නේද? හරි. තොග අඩුවීම 3000යි. අපි දැන් නිකන් පැත්තකින් මෙහෙම අපි ලියගමු. තොග අඩුවීම 3000යි කියලා නේද? මොකක් හිතා ගන්නකො. ඊළඟට ඒක අපි මුදලට විකුණන්නේ රුපියල් 4000කට. 4000කට වික්කම මුදල් ගලා යනවා ව්‍යාපාරයේ පැත්තට කීයක්ද? 4000ක්. તો ආයතනයේ මුදල් වත්කම වැඩි වෙනවා කීයකින්ද? 4000ක්. අපි දැනට తాවකාලිකව ලියාගමු. මුදල් වැඩිවීම 4000යි කියලා. නමුත් මේ ගණතුනෙන් තවත් ප්‍රතිඵලයක් අත් වෙනවා. 3000ක් පිරිවැය වූ තොගයක් 4000කට විකුණුවාම උතර පැහැදිලිව තියෙන එතන වෙනසක් රුපියල් 1000ක. ඒක මොකද්ද? ලාභය. පිරිවැය 3000ක තොගයක් 4000කට විකුණුවාම ඍජුවම රුපියල් 4000ක් ඒ තොගේ වැඩිවීම තොගේ රුපියල් 3000ක අඩු වෙලා 4000කින් මුදල් වැඩි වුණාම ඒ ගණතුනේ තියෙන ලාභයක්. ලාභය කීයද? රුපියල් 10යි. ඒතර ලාභය වැඩිවීම නිසා හිමිකම කිමු ලාභය කියලා ගමු එහෙම. ලාභය වැඩිවීම 10යි. ඔතින්දී ඒ ලාභයේ වැඩිවීම බලපාන්නේ අවසානයේ සමීකරණයේ හිමිකම් පැත්තට. ඒතර මෙහෙම මේ ප්‍රතිඵල තුන වාර්තා කරන්නත් පුළුවන් අපිට. තොග අඩුවීම 3000යි. මුදල් වැඩිවීම 4000යි. ලාභයේ වැඩිවීම 10යි. ඒ තුලින් හිමිකම් වැඩිවීම 10යි කියලා. මම ඉස්සලාම මේ වෙනස් වීම තුනක් වශයෙන් පෙන්වන්නට සමීකරණය දැම්මම සමීකරණේ වාර්තා කරන ඒ අවසානයේ සමීකරණයේ සම්බරතාවය ආරක්ෂා වෙනවා. මෙතෙන්දි මේ ලාභය 10යි කියලා ලියන්න පුළුවන්. ඒක එකක විදියක්. මේක ලියන තව විදියක් තියෙනවා. ලාභය කියන ආදායම හා වියදම අතර වෙනසනේ. එතකොට මේ ලාභය 10 වාර්තා නොකරවොත් නම් අපිට මේකේ ආදායම වියදම වෙනම ලියන්නත් පුළුවන්. ආදායම හා වියදම වෙනම ලියන්න පුළුවන්. මේ ගණතුනේ ආදායම වියදම 10 ආවේ කොහොමද? 3000ක පිරිවැය වූ භාණ්ඩ 4000කට වික්කාම ආදායම වියදම වෙන් කරලා හඳුනා ගන්නවනම් මෙහෙමයි. රුපියල් 4000ක් අපිට ලැබුණානේ.
ඒ කියන්නේ මුදල් වැඩි වුණා 4000කින් විකුණුම් ආදායම වැඩි වුණා. ඒතර ආදායම තමයි විකුණුම් ආදායම. ඒතර විකුණුම් ආදායම වැඩිවීම 4000යි. විකුණුම් ආදායම වැඩිවීම 4000යි. කොහොම ගන්න පුළුවන්. ඒතර මොකද වියදම? පිරිවැය රුපියල් 3000ක තොගයක් තමයි වික්කේ. ඒතර තොගේ රුපියල් 3000කින් අඩු වෙනකොට ඒක වියදමක් ඇති වෙනවා. තොගේ විකුණුවාම තොගේ පිරිවැය තොගෙන් අඩු වෙනවා, වත්කමක් අඩු වෙනවා වගේම විකුණුම් පිරිවැය කියලා වියදමක් ඇති වෙනවා. විකුණුම් පිරිවැය, විකුණුම් බඩුවල පිරිවැය, විකුණුම් බඩුවල ගත් මිල කියලා. උතර රුපියල් 3000ක බහන්න 4000කට විකිණීම කළාම අපි ආදායම වියදම වෙනම කඩලා වාර්තා කරනවා නම් එවනම් විකුණුම් ආදායම වැඩිවීම 4000යි, විකුණුම් පිරිවැය වැඩිවීම 3000යි. එතකොට වියදම තමයි විකුණුම් පිරිවැය. වැඩිවීම 3000යි. විකුණුම් පිරිවැය වැඩිවීම 3000යි. හරිද? එතකොට දැන් බලන්න. එතකොට ආදායම 4000යි, වියදම 3000යි. එතකොට 4000යි 3000 අතර වෙනස කීයද? ලාභය 10යි. එතකොට අපිට ඔය දෙආකාරයෙන් වාර්තා කරන්නත් පුළුවන්. එක්ක කෙලින්ම තොග අඩුවීම 3000යි, මුදල් වත්කම් වැඩිවීම 4000යි, ගනුදෙනුවේ ශුද්ධ අවසන් ප්‍රතිඵල ලාභය 10යි. එහෙම වාර්තා කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ලාභය කියන එක වෙනුවට විකුණුම් ආදායම වැඩිවීම 4000යි, විකුණුම් පිරිවැය වැඩිවීම, වියදම වැඩිවීම 3000යි. මේ දෙක එහෙම තියෙනවා. ඔය ආකාර දෙකකින් කවර ආකාරයට වාර්තා කිරීම කළත් අවසාන ප්‍රතිඵලය එකම තමයි. දැන් අපි නම් සමීකරණේ වාර්තා කිරීම කරමු. දැන් සමීකරණ වාර්තා කිරීම කරමු. තොගේ අඩු වුණා රුපියල් 3000. ඒ කියන්නේ ජංගවත්කමක් අඩුවීම 3000යි. මුදල් වැඩි වුණා 4000කින් ඒක ජංගවත්කම වැඩිවීම 4000යි. තුන්දාක බාණ්ඩ 4000කට විකුණුවාම අපි කෙටිම හඳුනගමු ලාභය රුපියල් 10යි. හිමිකම තීරු දානවා ලාභය වැඩිවීම කියලා හිමිකම වැඩිවීම 10යි. එහෙම නැත්නම් මං කිව්වේ 10 නොලිය ආදායම වැඩිවීම 4000යි, විකුණුම් ආදායම වියදම් වැඩිවීම 3000යි, විකුණුම් පිරිවැය. ඒතර එහෙම බීම ලාභය 10 ඇති වෙනවා. දැන් කෙලින්ම 10 වාර්තා කරන්න පුළුවන්. පැහැදිලි නේද? අපි තවදුරටත් මේ අභ්‍යාසය ඉස්සරහට කරමු. ඒතකොට තවදුරටත් මේ අවබෝධය වැඩි කරගන්න පුළුවන්. අපි යමු 7 වෙනි ගනුදෙනුවට. 7 වෙනි ගනුදෙනුව කියනවා අයිතිකරු සිය පෞද්ගලික ප්‍රයෝජනය සඳහා රුපියල් 2000ක අපසු ගත්තා. ඔබ දන්නවා අයිතිකරු ව්‍යාපාරයෙන් තමන්ගේ පෞද්ගලික පාවිච්චියට, පෞද්ගලික ප්‍රයෝජනයට ව්‍යාපාරයෙන් ගන්න ඕනේ දෙයක් අපි කියන්නේ මොකද්ද? ගැනලි කියලා. එහෙනම් අයිතිකරු මුදල් ගැනලි සිදු කළා රුපියල් 2000 කියන එකයි මේකේ අදහස. එතකොට මොකද වෙන්නේ? මුදල් ගත්තාම අයිතිකරු පැහැදිලිව ව්‍යාපාරයේ මුදල් කියන වත්කම අඩු වෙනවා. මුදල් අඩු වෙනවා රුපියල් 2000කින්. අනිත් පැත්තෙන් අයිතිකරු ගැනලි සිදු කළා. ගැනලි වැඩි වෙනවා. ගැනලි කරන්න අයිතිකරු සිදු කළ ගැනලි වල වටිනාකම වැඩි වෙනවා. ගැනලි වල වටිනාකම වැඩි වීමේ ප්‍රතිඵලය හිමිකම පැත්තෙන් කිව්වොත් හිමිකම අඩු වෙනවා. අයිතිකරු ව්‍යාපාරයෙන් ගැනලි සිදු කරන්න අයිතිකරුවාට එම ව්‍යාපාරයෙන් තිබෙන හිමිකම නැත්නම් ස්කන්ධය අඩු වෙනවා. එහෙනම් ගැනලි කිරීමේ ප්‍රතිඵල දෙක මොකද්ද? මුදල් ගැනලි කළා නම් මුදල් වත්කම අඩුවීම 2000යි, හිමිකම අඩුවීම 2000යි. අපි සමීකරණේ වාර්තා කරමු. මුදල් කියන ජංගවත්කම අඩුවීම 2000යි. අනිත් පැත්තෙන් ගැනලි වැඩිවීමේ ප්‍රතිඵලය හිමිකම අඩුවීම 2000යි. න සමීකරණයට බලපාන ලද ආකාරය. අර කලින් ගනුදෙනු මම නැවතත් කළොත් කලින් ගනුදෙනුවේ ප්‍රතිඵල තුනක් වාර්තා වෙච්ච බව බැලුවමට පේනවා. නමුත් ඒ ප්‍රතිඵල තුනේම අවසන් ප්‍රතිඵලය දෙපැත්ත සමානයි. මේ බලන්න වත්කම් පැත්ත 3000කින් අඩු වෙලා 4000කින් වැඩි වෙනවා. ඒකේ වත්කම් පැත්තේ සුද්ධ වෙනස් වීම කීයද රුපියල් 10යි. මේ පැත්ත හිමිකම් වෙනස් වීමත් 10යි.
ඒ 6 වෙනි ගනුදෙනුවේ ප්‍රතිඵලය ආපහු සමීකරණයේ සමබරතාවයේ රැකෙනවා. 7 වෙනි ගනුදෙනුවත් අපි වාර්තා කළා. අපි දැන් යමු 8 වෙනි ගනුදෙනුවට. 8 වෙනි ගනුදෙනුව මොකක්ද කියලා අපි හඳුනගමු. සේවකයන්ට වැටුප් මුදලින් ගෙවුවා රුපියල් 2000යි. සේවක වැටුප් මුදලින් ගෙවීම 2000යි. මොකද වෙන්නේ? ව්‍යාපාරයේ මුදල් නැමැති ජංගම වත්කම 2000කින් අඩු වෙනවා. අනිත් ප්‍රතිඵලය වියදමක් සේවක වැටුප් කියන වියදම වැඩි වෙනවා. වියදම් වැඩි වීමේ ප්‍රතිඵලය ලාභය අඩුයි. ලාභය අඩුයි කියලා කියන්නේ හිමිකම අඩුයි. එහෙනම් මුදල් අඩුවීම 2000යි හිමිකම අඩුවීම 2000යි. වාර්තා කරමු සමීකරණය තුල මුදල් අඩුවීම 2000යි. ඒ කියන්නේ ජංගමවත්කම අඩුවීම 2000යි. වියදම වැඩිවීම සිදු වෙනවා. ඒ කියන්නේ ලාභය අඩුයි. ඒ කියන්නේ හිමිකම අඩුවීම 2000යි. හිමිකම තීරුවට තමයි බලපාන අනිත් ප්‍රතිඵලය. පැහැදිලි නේද? හොඳයි. අපි දැන් යමු 9 වෙනි ගනුදෙනුව හඳුනා ගන්න. 9 ගනුදෙනුව වන්නේ නහිමියන්ට මුදල් ගෙවුවා රුපියල් 3000යි. ව්‍යාපාරය නහිමියන්ට රුපියල් 3000ක් ගෙවනවා. මොකද සිදුවන බලපෑම් දෙක? මුදල් කියන වත්කම දැන් ජංග වත්කම අඩු වෙනවා රුපියල් 3000කින්. අනිත් පැත්තෙන් නහිමියෝ කියන වගකීමත් 3000කින් අඩු වෙනවා. මුදල් අඩු වෙනවා නහිමියන් අඩු වෙනවා 3000කින්. તો බලමු සමීකරණේ වාර්තා කරන්න. මුදල් අඩුවීම මුදල් කියන්නේ ජංග වත්කමක්. ඒ කියන්නේ මුදල් කියන ජංග වත්කම අඩු වෙනවා 3000කින්. උතර නහිමියන් රුපියල් 3000ක් ගෙවුවහම මුදල් අඩු වෙනවා 3000කින්. ඒක ජංග වත්කමක්. අනිත් පැත්තේ නහිමියන් 3000ක් අඩු වෙන්න ඕන. නහිමියෝ ඉන්නේ කොහෙද? වගකීම් වල. වගකීම් යටතේ ඉන්න වගකීම් 3000කින් අඩු වෙනවා. හොඳයි. අපි යමු අවසාන ගනුදෙනුව හඳුනා ගන්න. කාර්යාල උපකරණ ණයට ගත්තා රුපියල් 15000යි. කාර්යාල උපකරණ කියන්නේ ව්‍යාපාරයේ වත්කමක්. ඒක ආයතනයේ දිගු කාලීන ප්‍රයෝජන සඳහා කරන වත්කමක් නිසා ඒක ජංගම නොවන වත්කමක්. ඒක ජංග වත්කමක් නෙවෙයි. අපි එදා වීඩියෝ තුලින් කතා කරා ජංග වත්කම් ජංගම නොවන වත්කම් හඳුනා ගන්න ආකාරය. તો මේක ආයත වෙන්නේ ජංගම නොවන වත්කමක්. ඒතර කාර්යාල උපකරණ කියන ජංගම නොවන වත්කම වැඩි වෙනවා රුපියල් 15000කින් ණයට ගත්තේ. ණයට ගත්තාම වගකීමක් වැඩි වෙනවා. නහිමියන් කියන වගකීම වැඩි වෙනවා. ඒතර කාර්යාල උපකරණ වැඩි වෙනවා. අනිත් පැත්තෙන් නහිමියොත් වැඩි වෙනවා. අපි සමීකරණ වාර්තා කරමු. කාර්යාල උපකරණ කියන්නේ ජංගම නොවන වත්කමක් කියලා මා කිව්වා. ඒතර ජංගම නොවන වත්කම් තීව්වට අපි දානවා ධන 15000. ණයට ගත්තු නිසා වගකීමක් වැඩි වෙනවා. නහිමියෝ කියන ජංගම වගකීම වැඩි වෙනවා. වගකීමක් වැඩි වෙනවා 15000කින්. ඒතර මේ අපි වාර්තා කළේ ගනුදෙනුව නිසා එක් ගනුදෙනුව නිසා ගිණුම් කරන සමීකරණයේ එක් අයිතමයන්ට ඇති කළ බලපෑම වැඩිවීම අඩුවීම. හොඳයි. අපි යමු ඊළඟ අභ්‍යාසයට තවත් අපි අභ්‍යාසයක් කරමු. අභ්‍යාස සංඛ 8. බලන්න අභ්‍යාසයේ ස්වරූපය පහත දැක්වෙන්නේ සඳලංකා ව්‍යාපාරයේ 2021 මාර්තු මාසයේ ආරම්භයේ පැවති ශේෂයන් හා මාර්තු මාසය තුළ සිදු ගනුදෙනු නිසා ඇති වූ වෙනස්කම්ය. ඔබට වගුවක් දෙනවා. මේ දැක්වෙනවා මේ සඳලංකා ව්‍යාපාරයේ මාර්තු මාසයේ ආරම්භයේ මාර්තු මාසයේ පටන් ගන්නකොටම ඒ ව්‍යාපාරයේ පැවති වත්කම් වගකීම් ශේෂයන් ඔබට දෙනවා. ආරම්භක ශේෂයන් දෙනවා. ආරම්භක ශේෂයන් ගත්තොත් මුදල් තිබිලා තියෙනවා මාර්තු මාසයේ මුල රුපියල් 30000ක්, ණයකෙතියන් ඉඳලා තියෙනවා 20000ක්, තොගය කියන වත්කම තිබිලා තියෙනවා 50000ක්, උපකරණ තිබිලා තියෙනවා ලක්ෂයක්. උතන මේ ඔක්කොම මොනවද? වත්කම්. අයිතිවාසිකම් මත තියෙනවා හිමිකම 120000ක්, අයිතිකරුගේ හිමිකම, බැංකු ණය තිබිලා තියෙනවා 50000ක් වගකීමක්, නහිමියන් තිබිලා තියෙනවා 30000ක්. ඊළඟට මේ වගුව තුල දැක්වෙනවා ගනුදෙනු 8ක් සිදු වෙලා තියෙනවා. මේ ගනුදෙනු 8 නිසා මේ සමීකරණයේ එක් අයිතමයට ඇති කළ බලපෑම. බලපෑම කිව්වේ වෙනස් වීම. එක් ගනුදෙනුවෙන් ගනුදෙනු 1 2 3 4 5 6 7 8 කියලා ගනුදෙනු 8 තුලින් ඇති කළ වෙනස් වීම දෙනවා. ඊළඟට දෙනවා අවසානයේ අවසාන ශේෂයන්. ඒ කියන්නේ මේ ගනුදෙනු වලින් පසුව මාසයේ අවසානයේ මාර්තු මාසයේ අවසාන දිනට
පවතින ශේෂයන්. මාර්තු මාසයේ අවසානයේ මුදල් 24000යි ණය ගැතියෝ 23000යි ආදී වශයෙන්. මේ අවසාන ශේෂය ආවේ කොහොමද දන්නවද? මේ ආරම්භක ශේෂයට මේ කාලය තුල වෙච්ච වෙනස් වීම් ගැලපුණායින් පස්සේ. දැන් උදාහරණ වශයෙන් මුදල් 30000 නේ. අවසානයේ තියෙනවා 24000ක්. 30000 24000 උනේ කොහොමද? මේ මුදල් වත්කමට බලපෑම් වෙලා තියෙන 1 2 3 4 ගණුදුරු පහක බලපෑම් තියෙනවා. මේ ගණුදුරු පහේ බලපෑම් වල අවසාන ශේෂය මේ තියෙන්නේ. දැන් බලමු ආව හැටි 30000 තියෙනවා ආරම්භක ශේෂය. 2000ක් වැඩිවීමක් තියෙනවා. එතකොට 30000 2000 32000ක් අඩුවීමක් තියෙනවා. එතකොට 30000 ගියාම 22000යි. ආයෙ 2000ක් අඩු වෙලා තියෙනවා. එතකොට 22000 ගියාම 20000යි. ආයෙ 5000ක් එකතු වෙලා තියෙනවා. එතකොට 20000යි 5000යි 25000යි ආයෙ 1000ක් අඩු වෙලා තියෙනවා. දැන් උත්තරේ 24000යි. එහෙම තමයි අවසාන ශේෂය ඇවිත් තිබෙන්නේ. එතකොට මේ වගුව තුල තිබෙන්නේ ආරම්භක ශේෂ එක් එක් ගනුදෙනුවෙන් ඇතිවෙච්ච වෙනස් වීම බලපෑම සහ අවසාන ශේෂ. මෙහෙම දීලා අපෙන් අහන්නේ මොකද්ද? සැලකිය යුතු කියලා පුංචි කොන්දේසියක් අපිට දෙනවා. හිමිකමට බලපාලා තියෙන ගනුදෙනු වලින් අංක 8 ගනුදෙනුව හැර අනෙක් ගනුදෙනු ලාභය කෙරේ බලපායි. ඒ කියන්නේ ඔබ දැක්ක මේකේ හිමිකම තීරුව බලන්න. හිමිකම් තීරුවේ තියෙනවා වෙනස් වීම් තියෙනවා 1 2 3 4යි. හතරක් තියෙනවානේ අංක 5 ගනුදෙනු 6 ගනුදෙනු 7 ගනුදෙනු 8 ගනුදෙනු. හිමිකමට බලපාලා තියෙන ගනුදෙනු 4ක්. 5 6 7 8. අපිට දිලා කාරණයක් මොකද්ද? හිමිකමට බලපෑමේ ගනුදෙනු 4 අතුරින් අංක 8 කියන ගනුදෙනුව හැර අනික් වෙනස් වීම ලාභයට බලපායි කියලා. දැන් අංක 8 කියන ගනුදෙනුව මේක තියෙනවානේ. මේක හැර අනික් ගනුදෙනු තුන තමයි ලාභයට බලපාන්නේ. તો ලාභයට බලපාන ගනුදෙනු දෙක මොකද්ද? ආදායම් වියදම්. වැඩිවීමක් නම් ලාභය ආදායමක් අඩුවීමක් නම් මොකද්ද? වියදමක්. ඒතර මේ වාක්‍යයෙන් අපිට නොකිය කියන්නේ මොකද්ද? අංක 8 ලාභයට බලපාන ගනුදෙනුවක් නෙවෙයි. අනික් ගනුදෙනු තුන ලාභයට බලපාන ගනුදෙනු කියන එකයි. ඒ කියන්නේ ආදායමක් හෝ වියදමක් කියන එකයි. ඒ කොන්දේසියත් ඔබට දීලා අවශ්‍ය වන්නේ කියලා ඔබෙන් අහනවා මොකද්ද? ඉහත එක් එක් දිනයන්හි සිදුවී ඇති ගනුදෙනුව නම් කරන්න. අර වෙනස් වීම හඳුනාගෙන එක් එක් ගනුදෙනුව අපි හඳුනා ගන්න ඕනේ. 2 මාසය තුල මුළු වත්කම් වල වෙනස් වීම ප්‍රමාණය කීයද? මේ මාසය තුල මුළු වත්කම් ප්‍රමාණය කොච්චරකින් වැඩි වුණාද අඩු වුණාද කියලා. හරි. අපි ඉස්සලාම හඳුනගමු එක් එක් ගනුදෙනුව මොකක්ද කියන එක. අපි එතන නැවතත් අපි අර වගුවට යන්නට ඕනේ. දැන් ඔබට පුළුවනි ඔබ ළඟ තියෙන පිළිතුරු ලියන ස්ථානය තුල මේ ගනුදෙනුව මොකක්ද කියලා ලියන්නට පුළුවන්. ඒතර අපි පිළිතුරු ලියනකොට මෙන්න මේ වගේ තමයි ලියන්නට ඕනේ. පිළිතුරු පළවෙනි පිළිතුරු ගනුදෙනුව. මේ ගනුදෙනුවට ලියන්න මේ වගේ පළවෙනි ගනුදෙනුව මෙන්න, දෙවෙනි ගනුදෙනුව මෙන්න, තුන්වෙනි ගනුදෙනුව මෙන්න කියලා ඔබ ලියන්නට ඕනේ. අපි හඳුනගමු ඉස්සලාම ගනුදෙනුව මොකක්ද කියලා. අර කොන්දේසිය මත තියාගන්න අංක 8 ගනුදෙනුව හැර හිමිකමට බලපාන අනිකුත් ගනුදෙනු මොකද්ද? ලාභයට බලපෑමක් ඇති කරන ගනුදෙනු කියන මේ කොන්දේසිය ඔළුවේ තියාගන්න, මතකේ තියාගන්න. හරි. බලමු පළවෙනි ගනුදෙනු මොකක්ද කියලා. තොගය 5000කින් වැඩි වෙනවා. නහිමියන් 5000කින් වැඩි වෙනවා. දැන් බලපෑම් දෙක අපිට දීලා තියෙනවා. ගනුදෙනුවේ ද්විත්ව ප්‍රතිඵලය අපිට දීලා තියෙනවා. ද්විත්ව බලපෑම දීලා තියෙනවා. තොගේ වැඩි 5000කින් නහිමියන් වැඩි 5000කින්. වත්කමක් වැඩි, වගකීමක් වැඩි. මොකක්ද ගනුදෙනුව? මෙහෙම වෙන්න පුළුවන් කුමන ගනුදෙනු නිසාද? ණයට බහන්න ගැනීම. නහිමියන්ගෙන් රුපියල් 5000ක බහන්න ණයට ගැනීම. ණයට ගත්තාම තමයි තොගේ වැඩි වෙන්නේ වත්කමක් නිසා. ණයට ගැනීම නිසා තමයි වගකීමකුත් වැඩි වෙන්නේ. එහෙනම් ගනුදෙනුව තියෙන තැන ලියන්න රුපියල් 5000ක බහන්න ණයට ගැනීම. ඒක තමයි ගනුදෙනුව. දෙවෙනි එක බලන්න මොකද්ද? දෙවෙනි ගනුදෙනුවේ වෙනස් වීම හඳුනගන්න. මුදල් වැඩිවීම 2000යි ණය ගැතියෙන් අඩුවීම 2000යි. වෙන කිසිම අයිතමයක් වෙනස් වෙලා නැහැ. මේ අනෙක් වත්කම් වගකීම් හිමිකම් වෙනස් වෙලා නැහැ. වෙනස් වෙලා තියෙන එකම වත්කම් දෙවර්ගය මුදල් වැඩි වෙලා ණය ගැතිය අඩු වෙලා 2000කින්. ඒතර මෙතන වෙන්න පුළුවන් ගනුදෙනුව මොකද්ද? මුදල් වැඩි වෙලා කියන්නේ මුදල් ලැබිලා තියෙනවනේ. ණය ගැතිය අඩු වෙලා කියන්නේ ණය ගැතියෙන් තමයි ලැබිලා තියෙන්නේ. මොකද්ද? ණය ගැතියන්ගෙන් මුදල් ලැබුණා රුපියල් 2000යි. ගනුදෙනුව ලියන තැන ලියන්න ණය ගැතියන්ගෙන් මුදල් ලැබුණා රුපියල් 2000යි. ඒ තමයි දෙවෙනි ගනුදෙනුව. තුන්වෙනි ගනුදෙනුව බලන්න ඉස්සෙල්ලාම හඳුනා ගන්න මොකද්ද වෙනස් වීම කියලා. මුදල් අඩුවීම 10000යි බැංකු ණය අඩුවීම 10000යි. ගනුදෙනුවේ ද්විත්ව බලපෑම
මුදල් වත්කම 10000කින් අඩු වෙලා තියෙනවා. බැංකු ණය කියන වගකීමත් 10000කින් අඩුයි. ඇයි මුදල් අඩු වුනේ? මුදල් පිටතට ගලා ගිහින් තියෙනවා. ගලා ගියේ කොහාටද? බැංකු ණය ගෙවන්න. එහෙනම් ප්‍රතිඵලය මොකද්ද? ප්‍රතිඵලය තමයි බැංකු ණය අඩුවීම සහ මුදල් අඩුවීම. ගනුදෙනු මොකද්ද? බැංකු ණය ගෙවීම රුපියල් 10000යි. ඔබ ගනුදෙනු ලියන තැන ලියන්න තුන්වෙනි ගනුදෙනුව බැංකු ණය මුදලින් ගෙවුවා රුපියල් 10000යි. දැන් බැංකු ණය ආපසු ගෙවුවා රුපියල් 10000යි. බලන්න හතරවෙනි ගනුදෙනුව හඳුනා ගන්න කලින් අපි බලමු වෙනස් වීම මොකද්ද කියලා. උපකරණ කියන වත්කම 8000කින් වැඩිවීමක් පෙන්වුම් කරනවා. නහිමියන් කියන වගකීමත් 8000කින් පෙන්වුම් කරනවා. උපකරණ කියන වත්කම 8000ක වැඩිවීමක් තියෙනවා. නහිමිය කියන වගකීම 8000ක වැඩිවීමක් තියෙනවා. උපකරණ වැඩි වෙලා නහිමියන් වැඩි වෙලා මොකද ගනුදෙනුව? උපකරණ ණයට ගත්තා රුපියල් 8000යි. අර ගනුදෙනු ලියන තැන ලියන්න උපකරණ ණයට ගැනීම රුපියල් 8000යි. එතකොට උපකරණ වැඩි වෙලා තියෙනවා. නහිමියන් වැඩි වෙලා තියෙනවා. උපකරණ ණයට ගත්තා රුපියල් 8000යි. බලන්න ඊළඟ ගනුදෙනුව අංක 5. අංක 5 ගනුදෙනුවේ බලපෑම් දෙකක් තියෙනවා. මුදල් 2000කින් අඩුයි, හිමිකම 2000කින් අඩුයි. මතකද කොන්දේසියක් තිබුණා. මොකද්ද? හිමිකමට සම්බන්ධ ගනුදෙනු වලින් හිමිකම වෙනස් වීමට බලපෑ ගනුදෙනු වලින් අංක 8 ගනුදෙනුව හැර අනෙක් ගනුදෙනු ලාභය කෙරෙහි බලපායි. තා වැදගත් එක. මෙතන හිමිකම වෙනස් වීමට බලපෑ ගනුදෙනු තියෙනවා හතරක්. අංක 5, 6, 7, 8. ඒකෙදී අංක 8 ගනුදෙනුව තමයි ලාභයට බලපාන්නේ නැති ගනුදෙනුව. අනෙක් ගනුදෙනු තුනම ලාභයට බලපාන ගනුදෙනු. එහෙනම් ඔබ හඳුන ගන්න ඕනේ මෙතන හිමිකම අඩු වෙනවා වගේම ඒක ලාභයට අඩු ඍණ බලපෑමක් ඇති කරන ගනුදෙනුවක් වෙන්නත් ඕනේ. ඔබ දන්නව නේද ලාභයට බලපෑම් ඇති කරන ගනුදෙනු දෙක ආදායම් වියදම්. ඒකෙදි ලාභය වැඩි වෙන්නේ ආදායම් නිසා, ලාභය අඩු වෙන්නේ වියදම් නිසා. අනෙක් අතට ඔබ දන්නව නේද හිමිකම අඩු වෙන්න බලපාන ගනුදෙනු දෙක මොකද්ද? ගැනලි සහ වියදම්. හිමිකම වැඩි වෙන්න බලපාන ගනුදෙනු දෙක මොකද්ද? අමතර ප්‍රාර්ථනය අනික ආදායම්. ඒතර මෙතන හිමිකම අඩු වෙනා තියෙනවා 2000කින්. මුදලුත් අඩුයි. අර කොන්දේසිය නොතිබුණා නම් අපිට කියන්න පුළුවන් අයිතිකරුගේ මුදල් ගැනලි කියලා. මුදල් ගැනලි කළාමත් වෙන්නේ මුදල් අඩුවීම සහ හිමිකම අඩුවීම. ඒ වගේම එහෙම නැත්තම් කියන්න පුළුවන් රුපියල් 2000ක වියදමක් ගෙවීම. මොනවා හරි වියදමක් ගෙවුවා රුපියල් 2000ක. එතකොට මොකද වෙන්නේ? මුදල් අඩු වෙනවා 2000කින්. වියදමක් ගෙවුවාම වියදම වැඩි වෙනවා. ඒ නිසා ලාභය අඩු වෙනවා, හිමිකම අඩු වෙනවා. ඒතර මෙතන අර කොන්දේසිය නොතිබුණා නම් ඔය ගනුදෙනු දෙකෙන් ඕන එකක් ලියන්න පුළුවන්. මේ ප්‍රතිඵලය අත් වෙනවා ගැනලි නිසාත් ඕකමයි වෙන්නේ, වියදමක් ගෙවුවමත් ඕකමයි වෙන්නේ. නමුත් මෙතන එහෙම ලියන්න බෑ කොන්දේසියක් දීලා තියෙන නිසා. මොකද කොන්දේසිය අංක 8 ගනුදෙනු හැරුණු විට හිමිකම වෙනස් වීමට බලපෑ ගනුදෙනු ලාභය කෙරේ බලපායි. එහෙනම් ලාභයට බලපාන ගනුදෙනුවක් විය යුතුයි. එහෙනම් මොකක්ද ගනුදෙනුව? රුපියල් 2000ක් වියදමක් මුදලින් ගෙවීම. ඒතර ගැනලි සිදු කළා කියලා ලියන්න බෑ. මොකද ගැනලි නිසා ලාභය වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් ගනුදෙනුව ලියන තැන ලියන්න අංක 5 ගනුදෙනුව රුපියල් 2000ක වියදමක් මුදලින් ගෙවීම. පැහැදිලි නේද? අර කොන්දේසි මතක තියාගන්න කිව්වේ ඒකයි. අපි යමු 6 වෙනි ගනුදෙනුවට. මුදල් වැඩිවීම 5000යි, හිමිකම වැඩිවීම 5000යි. ඒතර මෙතනත් හිමිකමට සම්බන්ධ ගනුදෙනුවක් නිසා අර කොන්දේසිය දීලා තියෙන අමතර කොන්දේසිය අදාළ වෙනවා. මතකයි කොන්දේසිය අංක 8 ගනුදෙනුව හැරුණු විට හිමිකම වෙනස් වීමට බලපෑ ගනුදෙනු ලාභයට බලපා ඇත. එහෙමනම් මුදල් 5000කින් වැඩි, හිමිකම 5000කින් වැඩි. අර කොන්දේසිය නොතිබුණා නම් අපිට කියන්න පුළුවන් ගනුදෙනු දෙකක් තිබ්බා. මොකද්ද? මුදල් වැඩිවීම, හිමිකම වැඩිවීම. මොකද්ද? අමතර ප්‍රාර්ථනා යෙදවීම. එකක්. අමතර ප්‍රාර්ථනා යෙදුවමත් වෙන්නේ මුදල් වැඩි, හිමිකම වැඩි. එහෙම නැත්නම් ආදායමක් මුදලින් ලැබීම. මුදල් වැඩි, ආදායම් වැඩිවීම නිසා හිමිකම වැඩි. නමුත් කොන්දේසිය තිබෙන නිසා ওই දෙකම ලියන්න බෑ. දෙක එකයි ලියන්න පුළුවන්. මොකද්ද? ලාභයට බලපාන ගනුදෙනුවක් කිව්ව නිසා අනිවාර්යයෙන් මොකක්ද එනං? අයිතිකරු අමතර ප්‍රාර්ථනා යෙදුවා වෙන්න බෑ. රුපියල් 5000ක ආදායමක් මුදලින්
ලැබීම. මොන හරි ආදායමක්, සේවා ආදායමක් වෙන්න පුළුවන්, ආයෝජන ආදායමක් වෙන්න පුළුවන්, රුපියල් 5000ක ආදායමක් මුදලින් ලැබීම. එතකොට මුදල් වැඩි වෙනවා 5000යි, ආදායම තුලින් හිමිකම් වැඩි වීම 5000යි. එහෙනම් අර ලියන්න ගණතුරු ලියන තැන රුපියල් 5000ක ආදායමක් මුදලින් ලැබීම. 5000ක සේවා ආදායමක් මුදලින් ලැබීම. ගන්න 7 වෙනි ගනුදෙනුව, 7 වෙනි ගනුදෙනුවේ වෙනස් වීම් 3ක් ඔබට දෙනවා. එකක් ණය ගැතියන වැඩිවීම 5000යි, අනික තොගය අඩුවීම 3000යි, හිමිකම වැඩිවීමකුත් තියෙනවා 2000ක්. તો හිමිකමට වෙනස් වෙන ගනුදෙනුවක් නිසා ඒක ලාභයට බලපාන ගනුදෙනුවකුත් වෙනවා. මොකද අංක 8නේ බලපාන්නේ නැහැ කියලා කිව්වේ. අංක 7 බලපානවා. ඒතර ප්‍රතිඵල තුනක් තියෙනවානේ. වත්කම් පැත්තට ප්‍රතිඵල දෙකක් සහ අයිතිවාසිකම් පැත්තට එක ප්‍රතිඵලයක්. ඒතර බලන්න තොගය 3000කින් අඩුයි. තොගය අඩු වෙන ප්‍රධාන වශයෙන්ම තොග විකිණීම නිසා. හරි. තොගය අඩුයි. තොග වික්ක කියලා කියන්න පුළුවන්. හැබැයි තොගේ විකුණන්න පුළුවන් මුදලට හොන අයටනේ මුදලට වික්කන මුදල් වැඩි වෙන්න ඕනේ. නමුත් මුදල් නෙවෙයි වැඩි වෙලා තියෙන්නේ මොකද්ද? ණය ගැතිය. එහෙමනම් මෙතන රුපියල් 3000ක තොගයක් රුපියල් 5000කට ණයට විකුණනවා. ණයට විකිණීම සිදු වූ නිසා තමයි ළමයි 5000කින් ණය ගැතිය වැඩි වුණේ. ඒ වික්කබඩු තොගේ පිරිවැය 3000 නිසා තමයි ළමයි තොගය 3000කින් අඩු වුණේ. ඒතර 3000ක තොගයක් පිරිවැය 3000ක තොගයක් 5000කට ණයට වික්කහම එතන පැහැදිලි ලාභයක් තියෙනවා. කීයද? රුපියල් 2000ක්. 5000කට ගත්ත බඩු තොගයක් සමාන 3000කට ගත්ත බඩු තොගයක් 5000කට විකුණුවාම පැහැදිලි රුපියල් 2000ක ලාභයක් තියෙනවනේ. ලාභය හේතු කොටගෙන හිමිකම මොකද වෙන්නේ? වැඩි වෙනවා. එහෙනම් ගනුදෙනු ලියන තැන ලියන්න මේකයි ගනුදෙනුව. පිරිවැය රුපියල් 3000ක භාණ්ඩ තොගයක් රුපියල් 5000කට ණයට විකිණීම. එහෙම තමයි මේවත් ලියන්න පුළුවන් ඕනනම්. පිරිවැය 3000ක භාණ්ඩ තොගයක් රුපියල් 2000ක ලාභයක් සහිතව 5000කට ණයට විකිණීම. එහෙම ලියන්න පුළුවන් දීර්ඝ වශයෙන්. කෙටියෙන් අර විදිහට ලියුවම ඇති. පිරිවැය 3000ක භාණ්ඩ තොගයක් රුපියල් 5000කට ණයට විකිණීම. ඒතර මෙතනත් මම කලින් කිව්වා වගේ ප්‍රතිඵල තුනක් තිබුණාට අවසාන බලපෑම් දෙකයි තියෙන්නේ. වත්කම් පැත්තේ 5000ක වත්කමක් වැඩි වෙලා 3000ක වත්කමක් අඩු වුණා කියන සුද්ධ බලපෑම වත්කම් පැත්තේ රුපියල් 2000කින් වැඩි. අයිතිවාසිකම් පැත්තත් හිමිකම රුපියල් 2000කින් වැඩි. අවසන් ප්‍රතිඵල දෙකයි තියෙන්නේ. පැහැදිලි නේද? අපි යමු ඊළඟ ගණුදුන 8 වෙනි ගණුදුනුවට. එහි වෙනස්කම් දෙක බලන්න. මුදල් අඩුවීම 10යි, හිමිකම අඩුවීම 10යි. එතෙන්දී මතකද කිව්වා හිමිකම වෙනස් වීමට බලපෑ ගණුදුණු වලදී අංක 8 ගණුදුණු හැර අනුත් ගණුදුණු ලාභයට බලපායි. ඒ කියන්නේ මේ අංක 8 කියන ගණුදුණුව ලාභයට බල නොපාන ගණුදුණුවක් වෙන්න ඕනේ. તો ලාභයට බලපාන නැති ගණුදුණුවක් කියන්නේ ආදායමක් හෝ වියදමක් නෙවෙයි. නමුත් හිමිකමට බලපාලා තියෙනවා. તો හිමිකම අඩු වෙන්න බලපාන ලාභ නොවන ගණුදුණුව මොකක්ද එන? ගැනලි. හිමිකන අඩු වෙන බලපාන ගණුදුණු දෙකයි තියෙන්නේ. එක්කෝ ගැනලි නැත්නම් වියදම්. તો මේක වියදම් නොවේ කියලා කියනවනේ. ලාභයට බලපාන ගණුදුණුවක් නෙවෙයි කියලා කියනවනේ. එහෙනම් අනිවාර්යයෙන් මොකද්ද? ගැනලි. එහෙනම් මේ අංක 8 ගණුදුණුව මොකද්ද? මුදලුත් අඩු වෙලා හිමිකමත් අඩු වෙලා ලාභයට සම්බන්ධ ගණුදුණුවකුත් නෙවෙයි. ඒ කියන්නේ අයිතිකරු මුදලින් ගැනලි සිදු කළ රුපියල් 1000යි. එතකොට හිමිකම අඩුවීම 1000යි. මේ පැත්තෙන් මුදල් අඩුවීම 1000යි. ඒතර ලියන ගණුදුණු ලියන තැන අයිතිකරු මුදලින් ගැනලි සිදු කළ රුපියල් 1000යි. හරි. ඔන්න අපි ප්‍රශ්නේ පළවෙනි කොටසෙන් අහලා තියෙන උත්තරේ ලිව්වා. මොකද්ද? සිදු වී ඇති එක් එක් ගණුදුණුව ලියන්න. අපි ලිව්වා. ප්‍රශ්නේ දෙවෙනි කොටසෙන් අපෙන් අහනවා මාසය තුල මුළු වත්කම් වල වෙනස් වීම කොපමණද? වෙනස් වීම අහන්නේ. වෙනස් වීම කියන්නේ වැඩිවීම හෝ අඩුවීම. දැන් එතන ලියනකොට වෙනස් වීම ලියනකොට වෙනස් වීම ගණනය කරන්න ඕනේ. તો වෙනස් වීම ගණනය කරන්නේ ආරම්භක ශේෂයයි අවසාන ශේෂයයි සංසන්දනය කිරීම තුලින්. අපි මෙහෙම හිතමු මුදල් කියලා. මුදල් අපි තුමු ආරම්භක ශේෂය අපි තුමු 5000යි කියලා. මුදල් අවසාන ශේෂය උදාහරණයක් ගන්න
අපි තුමු 710 කියලා. තොර වෙනස් වීම ගන්න මේ සංඛ්‍යා දෙක ගලපලා මේකේ වෙනස. මුල ශේෂය 5000යි අග ශේෂය 7000 නම් වෙනස් වීම කීයද නම් 2000යි නේ. වෙනස් වීම 2000යි. වැඩි වීමත් අඩු වීමත් වැඩි වීම. මුලින් අගට වැඩි වීමක් 2000යි. එවනම් යම් දවසක ඔබට යම් කිසි වත්කමක වගකීමක හිමිකමේ වෙනස් වීම ගන්න කිව්වනම් ඔබ කරන්න ඕනේ අවුරුද්ද අග ශේෂය හඳුනාගෙන අග ශේෂයෙන් මුල ශේෂය අඩු කරන්න. 7000න් 5000 අඩු කළාම උත්තරේ කීයද? 2000යි. එහෙනම් අපිට අහන්නේ මාසයේ අවසානයේ මුළු වත්කම් වල වෙනස් වීම කොපමණද? ඒතර මුළු වත්කම් වල වෙනස් වීම හොයන්න නම් ඔබ යන්නට ඕනේ මෙන්න මෙහෙම. මුළු වත්කම් වල වෙනස් වීම ගන්න මාසයේ අවසානයේ මුළු වත්කම් ඉස්සලම ගන්නට ඕනේ. අපි ලියමු මෙහෙම. මාර්තු අග මාර්තු 31 මුළු වත්කම්. අපි සංඛ්‍යා හොයාගමු. මේකෙන් අඩු කරන්න ඕනි මාර්තු මුළු වත්කම්. තේරුණාද? අග මුළු වත්කම් වලින් අවුරුදු මුළු වත්කම් ශේෂය අපි හඳුර වටනක හොයාගෙන අඩු කළාම එන්නේ මොකද්ද? මුළු වත්කම් වෙනස් වීම. උත්තරේ එන්නේ මුළු වත්කම් වැඩි වීම හර අඩු වීම අපි ලියමු. දැන් මේ අවුරුද්ද අග සහ මුළු වත්කම් අපි ගමු. ඒක අපි ගමු අර වගුවෙන්. නැවත වගුව බලලා අපි ඒක හොයාගන්න පුළුවන්. බලන්න වගුවේ දිහා මාර්තු අග මුළු වත්කම්. උඩින් දැන් මාර්තු අගනේ. මෙතන මාර්තු අග ශේෂයන් මුදල් ශේෂය 24000යි, ණය ගැතිය 23000යි, තොගේ 50000යි, උපකරණ රුපියල් 1,08,000යි. මොන වත්කම් හතරක් තියෙනවනේ. මේ වත්කම් හතර එකතුව ගන්න. අන්න මාර්තු අග මුළු වත්කම්. බලන්න එකතු කරලා 1,08,000යි උපකරණ 1,08,000යි 50000යි එකතුව කීයද? එකතු කරලා නැමෝ 1,08,000යි 50000 තුර 1,60,000යි. 1,60,000යි මෙතන 23000යි. එතකොට 1,83,000යි. 1,83,000 මෙතන තියෙනවා 24,000ක්. 1,83,000 24,000ක් එකතු කළාම කීයද? 1,08,000යි 50,000යි 1,60,000යි මෙතන 23,000යි 1,83,000යි 24,000ක් එකතු කළාම රුපියල් 2,07,000යි. හරිනේ මේ ඉලක්ක හතර එකතු. අවසාන එකතු 2,07,000යි. එහෙනම් අපි කියනවා මාසයේ අග මුළු වත්කම් ප්‍රමාණය 2,07,000 කියලා මෙතන ලියනවා. මේ අග ශේෂය නේද? ඊට පස්සේ අඩු කරන්න මාර්තු මුළු වත්කම්. දැන් බලන්න මාර්තු මුළු වත්කම් ප්‍රමාණය කීයද? බලමු මාර්තු මුල ශේෂය මුළු වත්කම්. උපකරණ ලක්ෂයයි, තොගේ 50,000යි, ණය ගැතිය 20,000යි, මුදල් 30,000යි. මේ හතර එකතු කරන්න. ලක්ෂයයි 50,000යි 1,50,000යි 1,50,000යි 20,000යි 1,70,000යි 1,70,000යි 30,000යි 2,00,000යි. එහෙනම් මාර්චයේ මුල වත්කම් තිබිලා තියෙනවා කීයද? රුපියල් ලක්ෂ 2ක්. ලක්ෂ 2ක්. එහෙනම් අපි මාර්තු මුල ශේෂය අපි ගමු ලක්ෂ 2යි කියලා. මාර්තු මුළු වත්කම් ලක්ෂ 2යි. තොර අග මුළු වත්කම් ප්‍රමාණය 2,07,000යි. මුළු වත්කම් ප්‍රමාණය ලක්ෂ 2යි. නම් 2,07,000න් 2,00,000 අඩු කළාම උත්තරේ කීයද? 7,000යි. උතර මාසෙ මුල තිබුණාට වඩා මාසයේ අග වත්කම් ප්‍රමාණය වැඩි. එහෙනම් අපිට කියන මුළු වත්කම් වෙනස් වීම කියන්නේ වැඩි වීමනේ. වැඩි වීම කීයද? 7,000යි. ඔන්න උත්තරේ. හොඳයි. අපි මේ වන විට අභ්‍යාස 8ක් කතා කළා. ගිණුම් කරන සමීකරණයට ගනුදෙනු හා සිද්ධීන්ගේ ඇති කරන බලපෑම. දැන් ඔබ තේරුම් ගන්න ඕනි මම කලින් සඳහන් කළා වගේ මේ ගිණුම් කරන සමීකරණ අභ්‍යාස කරනකොට ගනුදෙනුවක වෙනස් වීම ලියන්න කිව්වොත් සමීකරණය තුල අර ධන ලකුණෙන් ඍණ ලකුණෙන් වැඩිවීම හෝ අඩුවීම සමීකරණය තුල පෙන්වන්නට ඕන. වත්කම වගකීම් හිමිකම සමීකරණ යටතේ ලියනකොට වෙනස් වීම ලියන්නකොත් ගනුදෙනුවෙන් ඇති කරන බලපෑම නැත්නම් වෙනස් වීම ලියන්න කිව්වොත් ධන ඍණ ස්වරූපයෙන් ලියන්නට ඕනේ. ඒ වගේම ඔබට සමහරක් වෙලාවට ගනුදෙනුවේ වෙනස් වීම ඔබට දෙනවා. වෙනස් වීම දීලා ගනුදෙනුව අහුවොත් ඔබ කරන්න ඕනේ මොකද්ද? වෙනස් වීම හරියට හඳුනාගෙන එතන සිදුවී ඇති ගනුදෙනුව වාර්තා කරන්න ඕනේ. ඒ වගේම සමහරක් අවස්ථාවල ඔබට ලැබෙනවා ගනුදෙනුවේ වෙනස් වීම වෙනුවට අපිට කියනවා ගනුදෙනුවේ පසු මූල තත්ත්වය පෙන්වන්න. මූල තත්ත්වය කියලා කිව්වොත් ඒ කියන්නේ ගනුදෙනුවෙන් පසු වත්කමේ වටිනාකම
ගනුදෙනුවෙන් පසු වගකීමේ වටිනාකම ගනුදෙනුවෙන් පසු හිමිකමේ වටිනාකම පෙන්වන්න කියලා කියනවා. අන්න එහෙම අවස්ථාවකදී අපි වෙනස් වීම නෙමෙයි වාර්තා කරන්නේ ගනුදෙනුවෙන් පසු තත්වය. මම ඔබට නිදර්ශනයක් අරන් පෙන්නන්නම්. දැන් අපිට ව්‍යාපාරයේ වත්කම් දෙකක් තියෙනවා. එකක් අපි ගමු මුදල් අනික තොග. දැන් අපි කියමු අපිටම මේ වත්කම් දෙකේ තියෙනවා දැනට මෙන්න මෙහෙම ශේෂයන් දෙකක්. මුදල් රුපියල් 20000ක ශේෂයක් තියෙනවා. තොගේ රුපියල් 10000ක වටිනාකමක් තියෙනවා කියමු. අපිට ගනුදෙනුවක් සිද්ධ වෙනවා මෙන්න මෙහෙම. රුපියල් 3000ක භාණ්ඩ තොග මුදලට ගත්තා. රුපියල් 3000ක භාණ්ඩ තොග මුදලට ගත්තා කිව්වොත් අපිට කියන මේ ගනුදෙනුව නිසා ඇති කළ වෙනස් වීම ලියන්න. වෙනස් වීම ලියන්න ගියොත් අපි ලියන්නේ කොහොමද? 3000ක භාණ්ඩ තොග ගත්තා නම් මුදල් අඩුවීම 3000යි. තොගේ වැඩිවීම 3000යි. දැන් මේකනේ අපි පහුගිය අභ්‍යාස වලින් කළේ නේද ළමයි? වෙනස් වීම ලියන්නේ කොහොම වැඩිවීම හෝ අඩුවීම. හැබැයි අපිට ලියන්නකෝත් මෙන්න මෙහෙම මේ ගනුදෙනුවෙන් පසු මූල තත්ත්වය පෙන්වන්න. මේ අයිතමයන්ට බලපෑම ආකාරය වෙනුවට මූල තත්ත්වය. ගනුදෙනුවෙන් පසුවත් මූල තත්ත්වය පෙන්වන්න කිව්වොත් මේ වෙනස් වීම නෙමෙයි ලියන්නේ වෙනස් වීම පස්ස තත්ත්වය. දැන් උදාහරණ වශයෙන් මුදල් වලට මොකද උනේ? 20000ක් කලින් තිබුණා 3000ක් අඩු වුණා. දැන් මේ ගනුදෙනු නිසා දැන් උත්තරේ කීයද මුදල් 17000යි. තොගේ ගත්තාම කලින් තිබුණා 10000ක් වැඩිවීම 3000යි. දැන් තොගේ කීයද රුපියල් 13000යි. දැන් මෙන්න මේ කාර්යය නැවතත් හොඳට අහගන්න. ගනුදෙනුවෙන් ඇති කළ බලපෑම නොහොත් වෙනස් වීම ලියන්නකොත් ඔබ ලියන්නේ මෙන්න මේ විදිහට. ඍණ 3000යි ධන 3000යි කියලා. මේ අයිතමෙන් දෙකට ගනුදෙනුවෙන් ඇති කළ බලපෑම පසු වටිනාකම් ලියන්න කිව්වොත් පසු මූල තත්ත්වය පෙන්වන්න කිව්වොත් මුදල් දැන් ලියන්නේ 17000යි. මුදල් අඩු වෙලා තියෙනවා 17000 දක්වා. තොගය 13000 දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ වගේම තව සමීකරණේ තව අයිතමෙන් තිබ්බනම් ඒවට බලපෑමක් නැත්නම් ඒ කලින් තිබුණු වටිනාකමම ලියන්නත් ඕනේ. පැහැදිලි නේද? දැන් අපි තුන් තව උදාහරණයක් අරන් බලමු. දැන් ව්‍යාපාරයේ අපිට මෙහෙම තියෙන තත්ත්වයක් කියලා. ව්‍යාපාරයේ මුදල් ධන තොගය සමානයි හිමිකම ධන වගකීම්. හරිද? අපිට මෙහෙම ශේෂයන් තියෙනවා කියලා මුදල් 10000යි තොගේ 15000යි සමානතර මෙතන වත්කම් තියෙන 25000ක් හිමිකම තියෙන අපි තුමු 20000ක් වගකීම 25000 වෙන්න 5000ක් එන්න ඕනේ. ඔන්නෝම කියමු සමීකරණේ තියෙන්නේ. මුදල් 10000යි තොගේ 15000යි එතන 25000යි වත්කම් හිමිකම 20000ක් තියෙන්න ඕනේ 20000යි වගකීම් 5000යි. 25000 සමානයි දෙපැත්ත. අපි තුමු ගනුදෙනුවක් වෙනවා අර මං ඉස්සෙල්ලා ගත්ත ගනුදෙනුව කරනවා රුපියල් 3000ක භාණ්ඩ මුදලට ගන්නවා. તો රුපියල් 3000ක භාණ්ඩ මුදලට ගන්නවා මේ ගනුදෙනුවෙන් ඇති කළ බලපෑම ලියන්න කොහොම මොකද ඔයගොල්ලෝ ලියන්නේ? මුදල් අඩුවීම 3000යි තොගේ වැඩිවීම 3000යි. ඉන්නේ බලපෑම ලියන්න කොහොම කොහොමද ලියන්නේ? ගනුදෙනුවෙන් බලපෑම ලියන්න කොහොම මෙහෙමයි ලියන්නේ නේ. නමුත් ගනුදෙනුවෙන් පසු මූල තත්ත්වය ලියන්න කිව්වනම් දැන් ලියන්න ඕනේ. අපි ගනුදෙනුව ජනවාරි 1 වෙනිදා වුණා කියන්නකෝ. ජනවාරි 1 වෙනිදා මේ ගනුදෙනුවෙන් පසු මූල තත්ත්වය ලියන්න කිව්වනම් අපි දැන් ලියන්නේ බලන්න මෙහෙමයි. ගනුදෙනුව රුපියල් 3000ක මුදල අඩු වුණා. So 10000ක් කලින් තිබුණා 3000ක් අඩු වුණා. එහෙනම් දැන් මුදල් ශීර්ෂය කීයද? 7000යි. තොගේ කලින් 15000යි තොගේද 3000ක වැඩි වුණා. දැන් එනම් තොග ශේෂය කීයද? 18000යි.
මේ ඉලක්කම් දෙක වෙනස් වුණේ නැහැ. එහෙනම් දැන් මේ ඉලක්කම් දෙකේ දැන් පවතින වටිනාකමක් කීයද? අර ගානම තමයි. දැන් හිමිකම 20000යි වෙනස් වුණේ නැහැනේ. වගකීම් වෙනස් වුණේ නැහැ 5000යි. තේරුණාද? උතර බලන්න මම මේ කිව්වේ සමීකරණවල ගනුදෙනු වාර්තා කරන ආකාර දෙක. මේ පළවෙනි ආකාරය. ගනුදෙනුවේ වෙනස් වීම ලියනවා. මේ දෙවෙනි ආකාරය. ගනුදෙනුවෙන් පසු වටිනාකම ලියනවා. පසු වටිනාකම ලියනකොට වෙනස් වෙච්ච අයිතමයන්ගේ වෙනස් වූ වටිනාකම ලියන්න ඕනේ. වෙනස් වීම පසු තත්ත්වය වෙනස් නොවූ අයිතමයන් කලින් ශේෂෙම ලියන්න ඕනේ. ඔතන ගිණුම් කරන සමීකරණ සමාන වෙන්නේ. දැන් මේ සමීකරණේ තියෙන දැන් මේ 18000 7000 25000 20000 25000. ඒක හොඳට පැහැදිලි කරගන්න ඕනේ. ගනුදෙනුවේ වෙනස් වීම ලියන්න කිව්වොත් වෙනස් වීම ඇති කළ අයිතමයේ වත්කම වගකීම් හිමිකම් වෙනස් වීම විතරයි ලියන්න ඕනේ. ගනුදෙනුව නිසා ඇති කළ වෙනස් වීම වෙනුවට පසු තත්ත්වය ලියන්න කිව්වොත් වෙනස් වීම ඇති කළ වත්කම් වගකීම් හිමිකම් වල අලුත් ශේෂයයි බලපෑමක් ඇති නොකළ අයිතමයන්ගේ පැරණි ශේෂය කලින් ශේෂය ලියන්නට ඕනේ. පැහැදිලිද? රයිට්. ඒ වගේ මෙතෙන්දි මම තව දෙයක් කියන්න ඕනි. දැන් මෙතන ඔබට සමහරක් වෙලාවට මෙහෙමත් වෙන්න පුළුවන්. ඔබට දෙනවා ව්‍යාපාරික ගිණුම් කරන සමීකරණයේ ශේෂයන් හා එක් එක් ගනුදෙනුවෙන් බලපෑම් ඇති කළයින් පසු ශේෂයන් පස්සේ වටිනාකම් දෙනවා මේ විදිහට. දීලා ඔබෙන් අහන්න පුළුවන් මෙතන සිදුවෙච්ච ගනුදෙනුව මොකක්ද කියලා. දැන් එහෙම තත්ත්වයක් ඇති වුණොත් දැන් මෙතන සිදුවෙච්ච ගනුදෙනුව මොකක්ද කියලා අපිට අහන්න වුණොත් අපි මෙන්න ගනුදෙනුවට පෙර ශේෂය දෙනවා. ගනුදෙනුවෙන් පසු ශේෂයන් දෙනවා. අහන මෙතන වෙලා තියෙන ගනුදෙනුව මොකක්ද කියලා. එහෙම වුණොත් අපි කරන්න ඕනි පෙර ශේෂයයි ගනුදෙනුවට පෙර ශේෂයයි ගනුදෙනුවෙන් පසු ශේෂයයි සංසන්දනය කරලා වෙනස් වීම හඳුනා ගන්න ඕනේ. ඊට පස්සේ ගනුදෙනුව කියන්න ඕනේ. දැන් උදාහරණයක් වශයෙන් මුදල්. කලින් ශේෂය 10000යි දැන් ශේෂය 7000යි නම් මුදල් වෙනස් වෙලා තියෙනවා කියන්නේ මුදල් අඩුවීම 3000යි නේ. තොගය කලින් ශේෂය 15000යි දැන් ශේෂය 18000යි කියන්නේ තොගේ වැඩිවීම 3000යි නේ. හිමිකම කලින් 20000යි දැන් 20000 හිමිකම වෙනස් වෙලා නැහැ. වගකීම් කලින් 5000යි දැන් 5000යි වගකීම් වෙනස් වෙලත් නැහැ. එහෙමනම් මෙතන සිදුවලා තියෙන ගනුදෙනුව අපි හඳුනගන්නේ මෙහෙමයි. මුදල් 3000කින් අඩු වෙලා තොගේ 3000කින් වැඩිලා. මේ ඉලක්කම් දෙක ගලපලා සංසන්දනය කරලා වෙනස ගත්තා. වෙනසෙන් අපි හඳුනා ගන්නවා ගනුදෙනුව රුපියල් 3000ක වහඬ මුදලට ගැනීම කියලා. ඒ අනුව දැන් ඔබට මේ සමීකරණයට අදාළ අභ්‍යාස ඉදිරිපත් කරන ආකාරය කිව්වේ. ගනුදෙනුව දෙනවා වෙනස් වීම ලියන්න කියනවා. එහෙම නැත්නම් වෙනස් වීම දෙනවා ගනුදෙනුව ලියන්න කියනවා. මේ දෙක. 3 ගනුදෙනුව දෙනවා වෙනස් වීම වලින් පසු ශේෂයන් ලියන්න කියනවා. 4 ගනුදෙනුව වලින් පසු ශේෂයන් දෙනවා ගනුදෙනුව හොයන්න කියනවා. ඔය විදිහට එක එක විවිධ ස්වරූපයන්ගෙන් මේ ගිණුම් කරන සමීකරණ අභ්‍යාසය ඉදිරිපත් වෙන්න පුළුවන්. අපි හරියට අවබෝධ කරගෙන මොකක්ද අහන්නේ කියන එක හොඳට අවබෝධ කරගෙන පිළිතුරු සපයන්න ඕනේ. ඒ නිසා අපි මේ අභ්‍යාස කියවනකොට විශේෂයෙන් ළමයි මතක තියාගන්න ඕනේ මේ අපිට දෙන අභ්‍යාසය අපිට දෙන ප්‍රශ්නය අපි හොඳට කියවන්න ඕනේ. කියවලා ඒ කොන්දේසි හොඳට කියවලා අහලා තියෙන්නේ මොකක්ද කියලා හරියටම අවබෝධ කරගෙන පිළිතුරු සපයන්න ඕනේ. නැත්නම් තමන් හිතේ තියන් ඉන්න උත්තරේ එකපාරම දෙන්න බෑ. අහලා තියෙන ප්‍රශ්නෙට අදාළවයි උත්තරේ දෙන්නට ඕනේ. එහෙනම් අපි හරියට හඳුනා ගන්න ඕනේ මොකක්ද මේකෙන් අහලා තියෙන්නේ. දැන් මම කියවනේ 4 ආකාරයක් අපිට ඉදිරිපත් කරන්න පුළුවන් ප්‍රශ්නේ. ඒකෙන් මොකද්ද මේ අහලා තියෙන්නේ? ඒ ආකාරය හරියට හඳුනාගෙන පිළිතුරු සැපයීම අපි කළ යුතුයි. හොඳ අපි තව අභ්‍යාස කිහිපයක් ඊළඟට සලකා බලමු.